අයිබුවන් සුබදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි දවස ආරම්භ කරන්නට පෙර ආතුව සඳහන් කරන්නට ඕනේ මේ වැඩසටහන ආරම්භ කරන්න පෙර ආතුව සඳහන් කරන්න ඕනේ. අද දවසෙත් සෑම පුවත්පතකම වගේ පහුගිය දිනවල ඉඳලා අපිට දකින්න පුළුවන් තත්ත්වෙම තමයි තියෙන්නේ. කොවිඩ් බාසංගතයට අදාළ ප්‍රධාන කාරණා පත්තර සිරස්තලවල මුල් පිටුව අතරට ඇවිත් තිබෙනවා බොහෝ විට දකින්න පුළුවන්. ඒ අතරේ මේ වෙලාවේ වඩාත්ම අවධානයට ලක් වෙලා තිබෙන කාරණාව බස්නාහිර පළාතට ඇතුළු වීම සහ පිටවීම පිළිබඳ සීමා පැනවීම ගැන තමයි මුල් අවධානය බොහෝ විට යොමු වෙලා තිබෙන්නේ. යනුව දිවයින පුවත්පත අපි බැලීමේදී පෙනී යනවා 15 වන දාතෙක් බස්නාහිරින් පිටවීම තහනම් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා කියයි ඒ පස්වර විදිහේ තීරණය ගත්තා වගේම ඒ මොහොතේ සිට ක්‍රියාත්මක බව තමයි සඳහන් වුණේ. ඔබට දැන් ඒ සමග තිබෙන තවත් සිරස්තල කීපයකුත් දකින්නට පුළුවන්කම තිබෙනවා. මව්බිම පුවත්පතේ මේ පිළිබඳ වාර්තාවේ තිබෙනවා. බස්නාහිරින් පිටවීම තහනම් සියලුම බස් ඇතුළු වීම පිටවීම නවතයි. ඊයේ රාත්‍රී සිට මේ කටයුතු නවතා දමන්නට කටයුතු කළා කියලා මගී ප්‍රවාහනය සම්බන්ධයෙන් කටයුතු කළා කියලා තොරතුරු වාර්තා වෙනවා. මේ විදිහට තීරණයක් ගන්නටත් සුදුව තිබෙන්නේ එන්නම බස්නාහිර පළාතේ විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ගත්තොත් එහෙම තත්ත්වය සංකීර්ණ අතට හැරෙමින් පවතිනවා. ඊයේත් ආසාදිතයින් වාර්තා වීම අතින් ඉතා ඉහළ අගයක් 200 ඉක්මවන සංඛ්‍යාවක් කොළඹින් වාර්තා වෙනකොට ගම්පහෙන් වාර්තා වුණේ 18ක පමණ ප්‍රමාණයක්. ඉතින් එහෙම ගත්තාම මේ වන විට වැඩිම අවධානමකට ලක් වෙලා තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයයි කියන එකයි සඳහන් කරන්නට වෙන්නේ. හැම පත්‍රයක්ම වගේ බස්නාහිරින් පිටවීම තහනම් කියන කාරණාවට අවධානය දීලා තියෙද්දී අරුණ පුවත්පතත් වාර්තා කරනවා 15 වෙනිදා දක්වා බස්නාහිරින් පිටවීම තහනම්. වෙනත් පළාත් වලට බස් දුවන්නේත් නැහැ. දුම්රිය නවත්වන්නේ පළාතෙන් පිට. දුම්රිය ආවට පළාතෙන් පිටයි නවත්තන්නේ කියලා පළාත තුල ගමන් කිරීම පළාත් වලට ඇතුළු වීම පිටවීම සිදු වෙන්නේ නැහැ කියන එක තමයි එහි සඳහන් වෙන්නේ. ඒ අතරේදී වාර්තා වෙනවා අද පුවත් වාර්තා අතරේ මුල් පිටු වාර්තා අතරේ කොවිඩ් ආසාදිතයන් ගණන 15000 ඉක්මවයි. ඊයේ දිනේදී පමණක් රෝගීන් 625ක් කියලා වුන් වාර්තා කරන්නේ. ඒ සමගම මරණ සංඛ්‍යාවත් 46 දක්වා ඉහළ නගිනවා. ඊයේ දවසටත් මරණ 5ක් වාර්තා වෙනවා. මේ ගැන වාර්තා කරනවා වගේම සුවය ලැබූ පිරිසක් 10000 ඉක්මවීම ගැනත් අද පුවත්පතේ වාර්තාවක් අපිට දකින්නට ලැබෙනවා. පෑලියගොඩ හා දියුලපිටිය කොවිඩ් පොකුර 11858ක් දක්වා 12000ට ආසන්න වෙමින් පවතිද්දී රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව දැන් මේ ආකාරයෙන් කෙතරම් රෝගීන් වාර්තා වුණත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5000ට ආසන්න අගයක පවත්වාගෙන යාමට 5000ට ආසන්නව පවත්වාගෙන යාමට සෞඛ්‍ය අංශ වලට හැකියාව ලැබී තිබෙනවා. එය අප ලබා තිබෙන අම්මාකාරක ජයග්‍රහණයක් ලෙසත් සඳහන් කරන්න පුළුවන්. මොකද රෝහල් වල තිබෙන ධාරිතාව හැම විටම පාලනය කරගෙන යාමට සිදු වෙනවා. ඉතින් ඒ නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාවත් එක්ක ඒ සංඛ්‍යාව සාමාන්‍ය එක අගයක පවතිද්දී තමයි ආසාදිතයින් වාර්තා වීමත් ඒ වගේම ප්‍රතිකාර ලැබලා පිටව යන සංඛ්‍යාව බොහෝ දිනවල ඊට වැඩි අගයක් ගැනීමත් නිසා මේ තත්ත්වයේ සමබර වෙච්ච ආකාරයක් තමයි අපිට දකින්නට ලැබෙන්නේ. ඒ අතරේ අපි විවිධ පුවත් වාර්තා දකිනවා අද ප්‍රධාන සිරස්තල අතර මේ තත්ත්වයක් එක්ක අරුණ පත්තරේ වාර්තා කරනවා මෙහෙම පුවතකුත් බස් සංගම් වලින් ඉල්ලීමක් 50%කින් බස් ගාස්තු වැඩි කරන්න අසුන්ගත ක්‍රමවේදයටත් විරෝධය කියලා යවුන් වාර්තා කරන්නේ. ඔවුන්ගේ සතුට පළ වෙලා නැහැ බස් ගාස්තුව යම් ආකාරයකින් වර්ධනය කරලා ආසන ගණනට මගින් රැගෙන යන්නට අවස්ථාව ලබා දීමත් එක්ක රාජ්‍ය මගින් ඒ තීරණය ගැනීමත් එක්ක සෞඛ්‍ය අංශවල උපදේශ ලබාගෙන ඔවුන්ගේ ඉල්ලීම බවට පත් වෙන්නේ 50%කින් බස් ගාස්තු නැංවිය යුතුයි කියන එක. මේ ගැන සාකච්ඡා දිගින් දිගටම පවතින වාතාවරණයක අපි බලමු තවත් ඒ පුටාගත්තේ අරුණ පුවත්පතෙන් තවත් පුවත්පත්වල තිබෙන ප්‍රධාන සිරස්තල මොනවාද කියන එක. දිනමිනට අවධානය දීමේදීත් ලංකාදීපයට අවධානය දීමේදීත් ජනාධිපතිවරයා මේ කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකාය සමග පැවති සාකච්ඡාවේදී අවධානයට ලක් කළ කාරණා කිහිපයක් තිබුණා. ඊයේ දවසේදී එකක් තමයි මේ බස්නාහිරින් පිටවීම තහනම් කිරීම පිළිබඳව ගත්තු තීන්දුව. ඒ වගේම බෝ නොවන රෝගවලින් පෙළෙන්නන් කොරෝනාවෙන් බේරා ගන්න විශේෂ අවධානය යොමු කළ යුතුයි කියලා ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ඔය ලංකාදීප පුවත් වාර්තාව අපි දකින්නේ. වගේම දිනමින පුවත්පතත් අද ඒ පිළිබඳවම වාර්තාවක් ගෙනෙනවා අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා.
මෙහිදී ජනාධිපතිවරයා ඉතාමත් වැදගත් කාරණා කීපයකට අවධානය දුන්නා. අපි මම මේ කරුණු යම් මේවා ඉදිරිපත් කරද්දී නිෂ්පාදකතුමා අපි උත්සාහ කරමු මේ පිළිබඳ පුවත් වාර්තාව අපිට නරඹන්නට ජනතාවට නරඹන්නට අවස්ථාව දෙන්නටත්. මොකද ජනාධිපතිවරයා මෙහිදී වැදගත් කාරණා කීපයකට අවධානය දෙන්න නිසා. මෙහිදී අපිට තවදුරටත් දකින්නට ලැබිච්ච සුවිශේෂ තත්ත්වයක් තමයි අවධානය යොමු සුවිශේෂ තත්ත්වයක් තමයි බොහෝ ප්‍රදේශවල ඩිස්පෙන්සරි විදිහට පැවතීමේ ප්‍රාදේශීය ඖෂධ ශාලා වෙනද බෙහෙත් ශාලා තිබුණා. ඩිස්පෙන්සරිය ගමේ ඩිස්පෙන්සරියට යනවා කියලා තමයි බොහෝ දෙනා ඉස්සරහ නිදහස් බෙහෙත් ශාලා මේ නොමිලේ බෙහෙත් ලබා ගැනීම සඳහා අදාළ වෛද්‍යවරු හිටියා. බෙහෙත් හේත්‍රික තිබුණා. ඒවා පහුගිය කාලයේ මුළුල්ලේම අපි දැකපු තත්ත්වය තමයි කඩාවැටීමකට ලක් වුණා. මේ නිදහස් සෞඛ්‍ය සේවයක් රටේ පැවතියාට මේ ඩිස්පෙන්සරි සේවාව පහත වැටුණා. ඒ නිසා ඒවා නැවත නගා සිටුවලා රෝහල් වෙතම ජනතාවට පැමිණීමට සිදුවීම හැකියතාක් පාලනය කරන්න. මේ ගැටලු ගණනාවක් තිබෙනවා. දුර ගෙවාගෙන එන්න වෙනවා. මුදල් වියදම් කරගෙන එන්න වෙනවා. රෝහල් තදබදය වැඩි වෙනවා. මෙවැනි කාලයක විශේෂයෙන් බරපතල තත්ත්වයක් බවට පත් වෙනවා. ඉතින් මේ සියල්ල හමුවේ ගමේ තිබෙන ඩිස්පෙන්සරිය නගා සිටුවන්ට කටයුතු කිරීම පිළිබඳව අවධානය යොමු වීම බොහෝ දෙනා හොඳ සාධනීය තත්ත්වයක් විදිහටයි දකින්නේ. අතරේ අපිට පුළුවන්කම තිබෙනවා ප්‍රවෘත්ති ප්‍රකාශය අඩංගු වුණු මේ පිළිබඳව වාර්තාව ජනාධිපතිවරයා සහ මේ කණ්ඩායම අතර තිබ්බ සාකච්ඡාවට අදාළ පුවත් වාර්තාව ඔබ වෙත ගෙනෙන්නට. දෛනිකව පැවැත්වෙන කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය අද දිනයේද රැස්වුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කොවිඩ් ව්‍යාප්තියට බලපාන සෙසු සෞඛ්‍ය ගැටලු පිළිබඳව ජනාධිපතිවරයා දැඩි අවධානය යොමු කරනු ලැබුවා. මෙහිදී කොවිඩ් ව්‍යාප්තියට බලපාන සෙසු සෞඛ්‍ය ගැටලු පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වුණා. බෝනවන රෝගවලින් පෙළෙන්නන් රැක ගැනීමට විශේෂ අවධානය යොමු අතර දිවයිනේ සියලු ප්‍රදේශ ආශ්‍රිතව පිහිටා ඇති ඩිස්පෙන්සරි යලි සක්‍රිය කිරීමටත් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. සෙසු රටවල මෙන්ම මෙරටින්ද වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාවෙන් 93%කට හේතුව බෝ නොවන රෝග වැළඳුණු අයට වෛරසය ආසාදනය වීම බව වෛද්‍යවරුන් මෙහිදී පෙන්වා දුන්නා. හුදකලා ප්‍රදේශවලින් ඉවතට පැමිණීමට හෝ ඊට ඇතුල් වීමට හෝ කිසිවෙකුටත් ඉඩ නොතබන ලෙසටද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නා. බන්ධනාගාර ආශ්‍රිත තත්ත්වය සහ ව්‍යාප්තිය වැළැක්වීමට ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී විමසුමට ලක් වුණා. මේක අවුරුදු ගානකට යන නිසා ග්‍රාමීය ලෙවල් එකේ ප්‍රයිමරි කෙයා ඒ කියන්නේ ඩිස්පෙන්සරි ලෙවල් එකේ මේ ડોක්ටර්ස්ලා දාලා ඒ අඩුපාඩු එක හොයන්න ඕන හැම දිස්ත්‍රික්කෙම. ඒක වැදගත් කොළඹ මියුනිසිපැලිටි ඒරියා එකේ තියෙන වගේ අනිත් පැතිවලට CDs වලට හොඳම ප්‍රතිකාරය ඒකනේ. පහළ මට්ටමේ ඉඳලම ඩිස්පෙන්සරි එකක් කිට්ටුව නැත්තම් ඔය ලොකු හොස්පිටල් එකකට යන්නේ අන්තිමම වුණා. ඒක ඉතාමත්ම වැදගත් කාරණාවක්. එතුම අවසාන වශයෙන් අවධානය කරන්නේ වෛද්‍යවරු පවා මෙහිදී ජනතාවට ලබා දෙන නිර්දේශයේ මාර්ගෝපදේශය බවට පත්වන්නේ බෝ නොවන රෝගවලින් හෘදයාබාධ පිළිකා තත්ත්වයන් හෘදයාබාධ ඊළඟට ගත්තට පස්සේ අනිකුත් ආබාධිත තත්ත්වයන් රෝග තත්ත්වයන් වලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා බොහෝ දෙනා රෝහල් ගත වෙන්නේ උත්සන්න වුණු තත්ත්වයකදී. ඉතින් ඒ නිසා එතකන් ඉන්නේ නැතිව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා යොමු වෙන කෙනෙක් වෛද්‍ය නිර්දේශය බවට පත් වෙලා තියෙද්දි ජනාධිපතිවරයා අවධානය යොමු කරලා තිබෙන්නේ ඒ වෙත ඉතාමත්ම වැදගත් තත්ත්වයක් විදිහට අපිට සලකන්නට පුළුවන්. ඊළඟට ලංකාදීපයේ වාර්තා කරන සිය ප්‍රධාන සිරස්තලයේ විදිහට කොළඹ සිරගෙවල් සති දෙකක් වසයි. දින 14ක් යනතුරු නිලධාරීන්ට පිටවීම ඇතුළු වීම තහනම් කියලයි සඳහන් කරන්නේ. කොළඹ පිහිටි සියලුම බන්ධනාගාර සති දෙකක් යනතුරු වසා තැබීමට පාලනාධිකාරිය ඊයේ ගත් පියවර පිළිබඳව මෙලෙස සඳහන් වෙනවා. ආසාදිතයෝ සංඛ්‍යාව බන්ධනාගාර තුළ වැඩිවීම මේට බරපතල හේතුව බවට පත් වෙනවා. ඒ වගේම කොළඹ නගරය තුළ වැඩබිම් කිහිපයකින්ම කණ්ඩායම් වශයෙන් පොකුරු වශයෙන් ආසාදිතයින් වාර්තා වීමේ තත්ත්වයකුත් ඊයේ දවසේ අපට දකින්නට ලැබුණා. ඒ ගැනත් යම් පුවත් වාර්තා දකින්නට පුළුවන්. ලංකාදීපයේ සඳහන් කරනවා කොළඹ වැඩබිම් දෙකකින් කොරෝනා රෝගීහු 96ක්. වරාය නගරයේ 47ක්, ගාලුමෝදර වැඩබිමක ඉන්දියානු 49ක් කියලායි සඳහන් කරන්නේ. චීන ජාතිකයොත් 5 දෙනෙක් මේ ආසාදිතයෝ අතර ඉන්නා බව වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. ඒ වගේම කොරෝනා දෙවැනි රැල්ලේ වැඩිම ආසාදිතයෝ කොළඹ දිස්ත්‍රික්කයෙන් කොල්ලපිටියෙන් 55ක්, මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුර 11542ට නගී 309ක් අලුතින් රෝගීහු තව 646ක් සුවබී රෝහල් වලින් යති. මෙතෙක් සුව වූ මුළු ගණන 10183ක්. බන්ධනාගාර කොවිඩ් පොකුර 153ට නගී 90ක්ම රැඳවි කාන්තාවෝ කියලත් වාර්තා කරන්නේ ලංකාදීප පුවත්පත මේ වසංගත තත්ත්වයට අදාළ පුවත් වාර්තා තුළ.
අපි අනතුරුව පුවත් වාර්තා වෙත අවධානය යොමු කරමු. ඒ අතරේ අද පුවත්පත් බොහොමයක ඡායාරූප වාර්තා විදිහට දකින්නට ලැබෙන්නේ එකම කාරණාවක් පිළිබඳව. එදා සද්ධාතිස්ස රජ දවස ඉදිකෙරුණු ඓතිහාසික දීඝවාපි චෛත්‍ය රාජානන් වහන්සේ ප්‍රතිසංස්කරණය එම නැත්නම් ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කටයුතු ආරම්භ වුණා. ඒ පිළිබඳව තමයි අවධානය දීලා තියෙන්නේ සෑම පුවත්පතකම වගේ ප්‍රධාන ඡායාරූපයෙන්. මේ ඊටාම සුවිශේෂ අවස්ථාවක් දීඝවාපි පුදබිම පිළිබඳව දැන් දශක ගණනාවක මුළුල්ලේ ඉඳන් කතාබහට ලක් වෙනවා. විවිධ කරුණු කාරණා නිසා දැන් මේ අප දකින්නේ ලංකාදීප පුවත් වාර්තාවේ ඡායාරූප වාර්තාව. කෙසේ වෙතත් විශේෂයෙන් මේ දීඝවාපි පුදබිමට ඈත් ඉඩම් අයතක්‍රම මගින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන තිබීම ආදී කාරණා ඒ වගේම මේ ඓතිහාසික පුදබිමේ නටබුන් විනාශ වී ඇති අවස්ථා චෛත්‍ය රාජානන් වහන්සේ විනාශ මුඛයට පත්වීම පිළිබඳව මේ ආදී කරුණු කාරණා ගණනාවක් වාර්තා වුණා පහුගිය කාලය මුළුල්ලේම 12ම ස්ථානයට අයිති වන මේ සුවිශේෂ පින්බර බිම පිළිබඳව මෙලෙස අවධානය යොමු වීම සහ එය නැවත ප්‍රතිසංස්කරණයට කටයුතු කිරීම බොහෝ දෙනා මොම පැසසුම් සහගතව කතා කරන කාරණාවක් බවට පත්වෙදී අපි ප්‍රවෘත්ති විකාශය තුලත් මේ පිළිබඳ වාර්තාවකුත් අඩංගුයි. අපි එය ඔබට නරඹන්නට දැන් අවස්ථාව දෙන්නයි සූදානම. 12ම ස්ථානයට අයත් නැගෙනහිර පළාතේ පිහිටි වැදගත්කමින් සහ විශාලත්වයෙන් ප්‍රමුඛ ස්ථානය ගන්නා දීඝවාපි පුදබිමේ ඇති ඓතිහාසික චෛත්‍ය රාජානන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භක අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනෙක වුණා. ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරත වූ අග්‍රාමාත්‍යවරයා ඉන් අනතුරුව පිරිත් සජ්ජායනා මැද්දේ චෛත්‍ය රාජානන් වහන්සේ ප්‍රතිසංස්කරණය කිරීමේ සමාරම්භය වෙනුවෙන් මුල්ගල් තබනු ලැබුවා. මෙම ඓතිහාසික අවස්ථාවේදී දීඝවාපි රජමහා විහාරාධිපති අම්පාර මඩකලපුව දෙදිසාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය මහෝය සෝබිතනා හිමියන් අනුශාසනාව පවත්වනු ලැබුවා. මෙම පූජා භූමිය අලංකාරවත් කිරීම සඳහා පැළ සිටුවීමේ ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මකයි. එය සමාරම්භ කරමින් අග්‍රාමාත්‍යවරයා නාපැළයක් රෝපණය කරනු ලැබුවා. ඓතිහාසික දීඝවාපි පුදබිමේ නාපැළ රෝපණය කරන මොහොතයි දැන් පුදුවන්නේ. දීඝවාපි චෛත්‍යයේ චූඩාමාණික්‍ය කොත්වහන්සේ සහ විහාරගය නා උයන ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය අඟුල්ගමුවේ අරියනන්ද ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි ධන පරිත්‍යාගයෙන් නිදි කරනු ලබනවා. මෙම අවස්ථාවට මහා සංඝරත්නය රාජ්‍ය අමාත්‍යවරුන් ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියා. මේ ආකාරයෙන්ම තවත් විශේෂයෙන් නැගෙනහිර පළාත උතුරු පළාත ආශ්‍රිතව තිබෙන පුදබිම් ගණනාවක් තිබෙනවා. ඓතිහාසික පුදබිම් ගණනාවක් තිබෙනවා. අවධානයට ලක් නොවුණු ස්ථානත් මේ අතර තිබෙනවා. ඒ වෙතත් එලිසින්ම පියවර වශයෙන් අධීර වශයෙන් අවධානය යොමු වෙමි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ එකම අපි නැවත වතාවක් මේ කොවිඩ් වසංගත තත්ත්වයට අදාළ වෙන කාරණා කිහිපයක් වෙත අවධානය දෙන්නට උනේ. ඒ අනුව බැලුවාම මව්බිම පුවත්පත වාර්තා කරනවා කොරෝනා මෘතදේහ ආදානය කරන්නේද භූමදානය කරන්නේද යන තීරණය කළ යුතුයි සෞඛ්‍ය අංශය කියලා පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමින් වහන්සේ උපුටා දක්වමින් මව්බිම ගෙනෙන වාර්තාව අද පත්තරෙත් අපිට දකින්නට පුළුවන්. මියගිය අයෙකුගේ සිරුර භූමදානය කිරීම ජීවත්ව සිටින අයට තර්ජනයක් නම් එම සිරුරු ආදානය කළ යුතුයි. අස්කිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේකක අධිකාරී අස්කිරි පරිවේනාධිපති පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමිය තමයි මෙලෙස දේශනා කරන්නේ අවධාරණය කරන්නේ. එහතරේ මව්බිම මෙන්න මෙහෙම වාර්තාවකුත් දකින්න පුළුවන්. තෞහීද් ජමාත් ප්‍රකාශය ගැන විමර්ශනයක් කරන්න ජනපතිගේ නියෝග. මුස්ලිම් මෘතදේහ භූමදාන කරන්න ජනපති අවසර දුන් කතාව බොරුවක්. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් දොළවත්ත උපුටා දක්වමින් මව්බිම එහෙම වාර්තා කරනකොට මේ පිළිබඳව විශේෂඥ විද්‍යාත්මක මතයක් අපට දකින්න පුළුවන්කම තිබෙනවා. ලංකාදීප පුවත්පත අද වාර්තා කරනවා. ජයවර්ධනපුර සරසවි මහාචාර්ය මේත්තිකා විතානගේ උපුටා දක්වමිනුයි ඔවුන් මේ පුවත වාර්තා කරන්නේ කොරෝනා මල සිරුරු භූමදාන කිරීමෙන් වෛරසය භූගත ජලයට එක්වීමේ අවදානමක් පවතින බවයි ඇය අවධාරණය කරන්නේ. ඒ නිසා
භූම දාන නොකර සිටීම වඩාත් යෝග්‍ය වන බව ඔවුන්ගේ නිර්දේශය බවට පත්වලා තිබෙනවා. රාජ්‍යය තමයි මේ පිළිබඳ නිශ්චිත තීන්දුවක් ගත යුත්තේ. නමුත් රාජ්‍යයේම තීන්දුවක් අරගෙන නැහැ කියන එක තමයි බොහෝ තැන්වල බොහොම පැහැදිලිව අවධාරණය කරන්නේ. එහෙම තිබෙදී තමයි මේ පිළිබඳව දැඩි කතා බහක් නිර්මාණය වී ඇත්තේ. ඒ අතරේ දිනමින පුවත්පතේ අපි දකිනවා කොරෝනාවෙන් අසරණ වූ පවුල් 14,52,954කට සහන දෙන්න මිලියන 7,564.71ක ප්‍රමාණයක් වෙන් කිරීම පිළිබඳව අද දිනමින පුවත්පතේ සඳහන් වෙනවා. ආදායම් වියදම් සිදු වූ හැටි අගමැති මැති සභයට කියයි. 2020 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් මේ වසරේ රාජ්‍ය ආදායම් සහ වියදම් සිදු ආකාරය ගැන අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ අද පැහැදිලි කරන්න නියමිතයි කියලා සඳහන් වෙනවා. ඉදිරි අයවැය පාර්ලිමේන්තුවට ගෙනීම පිළිබඳවත් විවිධ පුවත් වාර්තා අපට දකින්නට ලැබෙනවා. සාමාන්‍ය දින වකවානු වලට වඩා කාලය අඩු කළ දින 20ක කාලයක් මේ අයවැය සඳහා පාර්ලිමේන්තුව තුල කාලය වෙන් කරන්න තමයි තීරණය වෙලා තිබෙන්නේ. මේ සමග අපි අවධානය දිය යුතු තවත් කාරණා කිහිපයක් තිබෙනවා. විශේෂයෙන් මේ කොවිඩ් වසංගත තත්ත්වයට අදාළව අපි දකිනවා සමන් රත්නප්‍රිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් වෙනවා. ඔහු දින ගණනාවකට ඔබත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරම් ලැබුවා. එතුමා මේ සෞඛ්‍ය සේවය පිළිබඳව හෙද සේවය පිළිබඳව නිරන්තරයෙන් සමාජයේ දැනුවත් කරන වෘත්තීය සංගම් තුළ නියෝජනය වන පුද්ගලයෙක්. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමේ සභාපතිවරයා විදියට රත්නප්‍රිය මහත්මයා දිවයිනට ප්‍රකාශ කරනවා වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සමාජිකයින් 70කට මේ වන විට කොරෝනා ආසාදනය වෙලා තියෙනවා. අනිත්‍යව රැක ගන්න හොඳ වැඩපිළිවෙලක් තියෙන්න ඕනිකයි කියන එකයි ඔහු කියන්නේ. ඒ අතරේදී දැන් පහුගිය දිනවල වඩාත් කතා බහට ලක් වුණා මේ රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කට්ටල පරීක්ෂණ කට්ටල ගෙන්වීම පිළිබඳව කාරණාව නිරන්තරව මාධ්‍යට මේ පිළිබඳ තොරතුරු අනාවරණ කරමින් ජනතාව දැනුම්පත් කිරීමට කටයුතු කිරීමත් එක්ක අපට පුළුවන්කම තිබෙනවා එතුමාගේ අදහස් දැක්වීමක් වෙතත් යොමු වන්නට ප්‍රවෘත්ති ප්‍රකාශය ඇසුරෙන්. එක අවශ්‍ය ප්‍රමාණයට රට ඇතුලේ කෙරෙන්නේ නැහැ. මේ PCR ටෙස්ට් සාමාන්‍යයෙන් 10000ක් කරනවා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා. මේක 20000ක් කරොත් දවසකට මේ රෝගීන්ගේ සංඛ්‍යාව 400 800ක් බවට පත් වෙනවා. ආණ්ඩුව මේ කොරෝනා මර්ධනයේදී අසාර්ථක වෙමින් තියෙනවා. ආණ්ඩුව මිනිස්සු ඇඳුවා. සමහර අය මේ ආණ්ඩුවේ தත්ත්වය තේරුම් අරගන්නේ නැතුව ඇඳගත්තා. ඒක දැන් එලිදරව් වෙමින් තියෙනවා. දැන් කියනවා ලොක්ඩවුන් කරලා දුප්පතා අවුලට දාලා කොරෝනා වඩින්න සූදානම් නැහැ කියලා කියනවා නම් පළවෙනි රැල්ලේ ලොක්ඩවුන් කරේ ඇයි? ලොක්ඩවුන් කරන එක අත්‍යවශ්‍ය කාරණයක් කොරෝනා මඩිනවා නම්. හැබැයි ඒක සැලසුම් සහගතව කරන්න. ආණ්ඩුවට සැලසුමක් නැහැ. ඒ ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ. නුවරඑළියේ වීසිකරන එළවලු ලොරි 4-5 කොළඹට ගෙනල්ලා මිනිස්සුන්ට දෙන්න. ඔය ටික කරන්න බෑනේ ආණ්ඩුව මොකටද? මේ ජනතාව බහුතරයේ තීන්දුවක් දුන්න එක්සත් ජාතික පක්ෂය පොඩ්ඩක් ඉන්න දැන් කියලා. ඒ ඇතුලේ ටිකක් කරන්න පුළුවන්. ඒකේ ඊට වඩා දෙයක් කරන්න පුළුවන්. එක්කෙනෙක් ගියා කියලා අඩු ගන්න විස බරක් දාලා පුළුවන්ද? බෑනේ. ඒක නිසා එක්කෙනෙක් යන්න ඕනේ. එක්කෙනෙක් ගැටලුවක් නැහැ. හැබැයි මිනිස්සු දීපු පණිවිඩයක් තියෙනවානේ. ටිකක් ඉන්න කියලා තමයි කිව්වේ. ඔව් කාරණා කීපයක් වෙත අවධානය යොමු වුණා. රාජ්‍ය අසමත් භාවය පිළිබඳව තමයි ඔහු වැඩිපුර කතා කළේ. ඒ අතරේ දිවයින පුවත්පතේ සඳහන් වෙනවා රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට් ගෙන්වීම ගැන පාර්ලිමේන්තු විවාදයක් හෙට දවසේ පැවැත්වෙනවා. මෙහිදී පුළුවන්කම තිබෙනවා මේ සම්බන්ධව තිබෙන ගැටලු පාර්ලිමේන්තු තුල වාද විවාදයට ගන්න. ඒ සමග අපි මව්බිම පුවත්පතේ දකිනවා මෙන්න මෙහෙම වාර්තාවක්. කට්ටල ලක්ෂ 2ක් රේගුවෙන් පිට වූයේත් අනුමැතියෙන් තොරවයි කියලා සුනිල් හඳුන්නෙත්ති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අදහස් දැක්වීමක්. ඒ අතරේ මහින්ද අමරවීර අමාත්‍යවරයා කියනවා ගෙන්වා ඇත්තේ රාජ්‍ය අනුදැනුම ඇතිව නොවේ කියලා. මෙහෙම තත්ත්වයක දකුණු කොරියාවෙන් ඇන්ටිජන් කට්ටල 30000ක් ලංකාවට ඒම පිළිබඳවත් අපට අද දවසේ මව්බිම පුවත් වාර්තාවක දකින්න ලැබෙනවා. නැවත වතාවක් මේ සුනිල් හඳුන්නෙති මැතිතුමාගේ අදහස් දැක්වීමට යොමු වුණොත් කට්ටල ලක්ෂ 2ක් රේගුවෙන් පිට වූයේත් අනුමැතියෙන් තොරවයි කියලායි ඔහු කියන්නේ. මේ සමග ඔහුගේ අදහස් දැක්වීමකුත් ප්‍රවෘත්ති තුල අඩංගු වුණා. අපට දැන් පුළුවන්කම තිබෙයි එය නරඹන්නට. ආණ්ඩුව මොනවා කිව්වත් කලින් අවස්ථාවේදී රෝගීන් හඳුනාගෙන හඳුනාගත්ත ප්‍රදේශ ආවරණය කරලා ඒ ප්‍රදේශ වෙනම ලොක්ඩවුන් තත්ත්වයකට පත් කරලා රෝගය පැතිරී යාම වළක්වන්නට කටයුතු කරන්න හමුදාව ඒ වගේම සෞඛ්‍ය අංශ කටයුතු කරා. ඒ නිසා තමයි මුල් අවස්ථාවේදී මේ රෝගය හඳුනා ගනිද්දී ඒ රෝගීන් නම් කළේ ගම්මාන හැටියට. මේ දෙවෙනි ක්‍රියාවලියේදී ඒක සිද්ධ වෙන්නේ ආකාරයට නෙමෙයි. ජනගත වීම අද ප්‍රදේශයකට සීමා වෙච්ච තත්ත්වය සම්පූර්ණ වෙනස් වෙලා ඒ වෙනුවට වෙළඳ පොලේදී මාළු මාකට් එකේදී රාජ්‍ය ආයතන දක්වා මේක පැතිරලා තියෙනවා. ඒ නිසා දැන් ඇඳිරි නීති තත්ත්වය ආණ්ඩුව
ඉවත් කරගෙන ආණ්ඩුවේ උපාය මාර්ගයේ බවට පත් වෙලා තියෙන්නේ මේ රෝගයත් එක්ක ජනතාව ජීවත් වෙමින් වැඩ කරන රටාව නම් ඒ රටාව ඇතුලේ හැබැයි ජනතාව ඊටාම් බරපතල විදියට පීඩාවට ලක් වෙලා තියෙනවා. එකක් රෝග බිය, අනිත් එක ජීවත් වීමේ බිය. මොකද අද ආදායම් මාර්ග නැති වෙලා තියෙන ජනතාවට. රෝගයේ පැතිරෙයි කියන බයට ජනතාවට සමාජයට යන්න බැරි වෙලා තියෙනවා. මොකද සමාජයේ කොතනද මේක තියෙන්නේ කියන එක පිළිබඳව ආණ්ඩුව නිශ්චිතභාවයක් කියන්නේ නැහැ. අපි මේ අතරේ දකිනවා ඒ තැනත් තිබුණේ චෝදනා ගණනාවක් රාජ්‍යයට එළවන අද පුවත් වාර්තාවක සඳහන් වෙනවා COVID-19 නිසා බලපෑමට ලක් වූ ව්‍යාපාර සහ පුද්ගලයන්ට ලබා දී ඇති ණය සහන කාලය තව මාස 6කින් දීර්ඝ කරන්න කියලා ලබා දී තිබෙන උපදෙස් ශ්‍රී ලංකා මහ බැංකුව බලපත්‍රාභි සියලු බැංකු වෙත උපදෙස් ලබා දී ඇති බවයි සඳහන් වෙන්නේ. ණය සහන ලබා ගැනීම සඳහා ඉල්ලුම් කිරීම ගනුදෙනුකරුවන්ට පහසු කරවන වැඩපිළිවෙලක් සකසන්න කියන එකත් මෙහිදී බලපත්‍රාභි බැංකුව වෙත මහ බැංකුව විසින් නියෝග කොට තිබෙන බවයි සඳහන් වෙන්නේ. අපි මේ අතරේ මෙතෙක් උපුටා නොගත් කාරණා කීපයකට අවධානය දෙමු. මෙරට ජනතාව පරීක්ෂණාගාර මීයන් බවට පත් කිරීමට ඉඩ දෙන්නේ නැහැ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නගන හඬ අද පුවත්පත එලෙස වාර්තා කොට තිබෙනවා. වරාය නගරයේ 47කට කොවිඩ් චීන ජාතිකයන් සිව් දිනකුත් ආසාදිතයන් අතර කියන එක අද පුවත්පත මත කොට දක්වනවා. කොළඹ මහනගර සභා සීමාවෙන් කොවිඩ් රෝගීන් 3200ක් සොයා ගනී. මේකත් ඉතාම සුවිශේෂ තත්ත්වයක්. දැන් කොළඹ මහනගර සභාව ආශ්‍රිතව කොළඹ නගර සීමාව ආශ්‍රිතව තමයි ආසාදිතයින් වැඩි ප්‍රමාණයක් හමු වෙන්නේ. ඒ වගේම අවදානම වැඩිපුර ගොඩනැගෙන්නේ. ඒ සමගම මරණ සංඛ්‍යාව වැඩි ප්‍රමාණයක් කොළඹට තමයි අදාළ වෙන්නේ. මෙහෙම ගත්තට පස්සේ මේ පිළිබඳ වඩාත් අවධානය යොමු කිරීම ඉතාම වැදගත් වෙන කාරණාවක්. රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් මේ පිළිබඳ මාධ්‍යට අදහස් දක්වනවා. ඔවුන්ගේ අවධානයත් යොමු වෙලා තිබෙනවා. ඒ වගේම වසංගත රෝග විද්‍යාංශයත් මේ ගැන අවධානය යොමු කරලා තිබෙනවා. අපිට දැන් පුළුවන්කම තිබෙනවා වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතාත් ඒ වගේම රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතාත් වැනි අය මේ පිළිබඳව දැක්වූ අදහස් වෙත යොමු වන්නට. මොකද කොළඹ තත්ත්වය දැන් අද යම් යම් පුවත් වාර්තා තිබුණා කොල්ලු පිටියේ 55ක් මේ ආදී වශයෙන් ඊළඟට වරාය නගරය ආශ්‍රිතව මේ ආදී ගත්තාම කොළඹට වැඩි අවධානයක් දෙන්න දැන් සිදු වෙලා තියෙන පසුබිමක අපිත් අවධානය දෙමු වුන් මොකද කියන්නේ කියලා බලන්න. ඔක්තෝබර් මුල වන විට අපේ රටේ කොවිඩ් රෝගවල මරණ සංඛ්‍යාව ගත්තාම 0.38ක ප්‍රමාණයක් තමයි තිබුණේ. වෙන විදිහකට කියනවා නම් සෑම කොවිඩ් රෝගීන් 10000කට 38 දෙනෙක් මේ යන අනුපාතයක් තමයි තිබුණේ. මේ වන විට ඒ මරණ අනුපාතය 0.28ක් වෙන්නේ. ඒ කියන්නේ සෑම අපි හඳුනා ගන්න කොවිඩ් රෝගීන් 10000කට 28 දෙනෙක් මිය යනවා. කොවිඩ්-19 රෝගීන් මේ මරණ ප්‍රමාණය පහුගිය දවස්වල සංඛ්‍යාත්මකව වැඩිවීමක් අපි දැක්කා. දිනපතාම වගේ මරණ වාර්තා වුණා. ඒ වගේම මේ මරණ සමහරක් නිවසේදී සිදුවෙච්ච මරණ, ඒ වගේම බොහෝ දෙනෙක් නිදාගත රෝග වලින් පෙළෙන අය. ඒ නිසා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තීරණය කළා විද්වත් කමිටුවක් පත් කිරීමට මේ මරණ පිළිබඳ සමාලෝචනයක් කිරීමට සැලකිය යුතු ප්‍රමාණයක් ළමුන් සහ තරුණ ප්‍රජාව මේ රෝගයට ගොදුරු වෙමින් තියෙන. ඒ වගේම ඒ අය අතර මරණ සංඛ්‍යාවත් ස්වභාවිකවම අර රෝගීන් ගාන වැඩි වීමත් එක්ක වැඩි වෙමින් තියෙනවා. ඒතකොට ඒක අපි ඉස්සරහදී අපි රටක් විදියට අපිටත් මුහුණ දෙන්න විය හැකි තත්ත්වයක් අපි හරියට මේ මොහොතේදී අපේ වගකීම ඉෂ්ට කළේ නැත්තම්. ඒතකොට කොළඹ මහනගර සභාවේ සාම්පල් 400ක් අහඹු ලෙස ගත්තාම මේ අවදානම් කණ්ඩායම වල නෙමෙයි. සාමාන්‍යයෙන් නිදහසේ සැරිසරන කණ්ඩායමෙන් ගත්තාම 19ක් පොසිටිව් වෙලා තියෙනවා. ඒතකොට ඒකෙන් අදහස් කරන්නේ දල වශයෙන් 5% විතර ප්‍රමාණයක් කොළඹ මහනගර සභා සීමාව ඇතුළත ඇස්තමේන්තු ගත කරන්න පුළුවන් කොවිඩ් ආසාදිතයන් ඉන්නේ කියලා. ගෙවල් වලට වෙලා ඉන්න එපා අමාරු වෙනකම්. මොකද ඔබගේ ජීවිත රැක ගැනීම මේ වෙලාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට වගේම සෞඛ්‍ය පද්ධතියට තියෙන ප්‍රධාන වගකීමක්. ඒ වගකීම එයාට ඉෂ්ට කරන්න නම් ඔබගේ පැත්තෙන් තියෙන පරක්කුව ප්‍රමාදය වළක්ව ගන්න ඕනේ. මේ අතර අපිට තවත් පුවත් වාර්තා කීපයකුත් මේ කොළඹට අදාළ වෙන ඒවා තියෙන නිසා ඒ වෙත අවධානය යොමු වීම හොඳයි කියලා හිතනවා. දිවයින පුවත්පතේම දැක්වෙනවා කුරුඳුවත්ත පොලිසිය සැරයන්ට කොරෝනා ප්‍රභූ ආරක්ෂාවට තර්ජනයක් කියලා එහි තවදුරටත් දැක්වෙනවා. ඒ සමග අපිට මව්බිමේ දකින්නට ලැබෙන කාරණාවක් තියෙනවා. කොළඹ අවට හුදකලා පැතිවල රෝගීන්ව ගෙන යන්න වෙනම ගිලන් රථ සේවාවක් ක්‍රියාත්මක වන බවත් සඳහන් වෙද්දී අපි ලංකාදීපයේ දකින්න තවත් වාර්තාවක් තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් ගෙන එන වාර්තාවක්. කොරෝනා තවමත් සමාජයට ගොස් නැහැ. පොකුරු හමුවන තෙවන අදියරයි මේ කියලා එතුමා සඳහන් කරන්නේ. මේ සමග අපි විරාමයක් ලබා ගන්නවා. විරාමයෙන් අනතුරු යාලි මුණ ගැසෙමු.
අනුග්‍රහය ඔබව බලගන්වන්න 100% සූදානම් නෙස්ටමෝල්ඩ්. මොබිටෙල් වෙතින් ඩේටා ලෝන් එකක් එවෙලෙම අරගන්න. මොබිටෙල් ඔබ සමගයි සැමදා. AFC මිතුරු රන්මය සේවාව විශ්වාසය ඉහළ අධිකාරම සමග අවම පොලිය. ස්පීඩ් ලංකාවේ සුපිරිස්තුම සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය. ඔබේ ඇනවුම දින 365 ස්පීඩ් ඩිලිවරි සේවාවෙන් පැය 24ක් ඇතුළත ඔබේ ළඟට. දැන්ම ඇනවුම් කරන්න කතා කරන්න 0754444555 0703444333 WhatsApp 0754444555 0703444333 ස්පීඩ් ලංකාවේ සුපිරිස්තුම සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය. මාලිංග ගෙදර ගියේ මං කරපු යෝජනාව මට කියන්නද? වතු සමාගමක අයිතිකාරයෙක් කියන්නේ කොයි තරම් සල්ලියක්ද? තීරණය තියෙන මාලිංගගේ අතින්. අපේ අම්මගේ විරුද්ධත්වයෙන් අපිට මේක කරන්න බෑනේ. ඔයා මාව අමතක කරන්න වෙන්නේ. මාලිංග ඔබස්වේන පිවිතුරු බව දෙන්නේ අප පමණයි. රයිකම් මෙසි ඉසින්න පිසින්න ලුණු. සෙනසුරාදා රැට මේ වගේ සංගීත රසයක් එක පටන් ගන්න හම්බ වෙන රාත්‍රිය අතිශයින් චමත්කාර ජනකයි. සින්දු බැලුවා ගත්ත කරට කෙල්ල වරන් කරගන්න. ප්‍රේමනීය ඒ ඔරිජිනල් රසය ඔබට ලබා දෙන්න පුළුවන් කමක් ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. සතියක සප්තස්වර රිද්මය 7 ලැබෙන් ගොඩ බෑ. කාලු කොටුව මැද ඉඳ. අනුග්‍රහය හැමදාම අලුත් විදිහට අඳින්න කැමති හැමෝටම SB Fashion සහතිකයි ඔබ ආයෙනවා. සිංග ෆිනෑන්ස් උපන්දිනේ විශ්වාසය. සියල්ල සැනින් සොයාගන්න rainbowpages.lk වෙබ් අඩවියට පිවිසෙන්න. மாளிகை மக்களை ஒருத்தன் கொன்னார். සියත සතියේ සිනමාව සෑම සතියේ දිනකම දහවල් 12:30ට. අනුග්‍රහය හදිසි බැංකු කටයුතු වලට හොඳම BOC ස්මාර්ට් ඔන්ලයින් බැංකින් තමයි. ඒක හරිම ආරක්ෂිතයි. සෙන්සොඩයින් රැපිඩ් රිලිෆ් සමග දන්ත සංවේදීතාවය පරදන්න. තප්පර 30කින් ස්වාභාවික කිරිතේ එකක් පියෝඩේල් කිරිතේ. අයඩෙක්ස් විනාඩි 4කින් ක්‍රියා කිරීම අරබා ඇතුළත ඉදීම සමනය කර අනෙකුත් වේදනාවන්ටද සහනය ලබා දෙනවා. අයඩෙක්ස් වේදනාව සමනය කරන විශේෂඥයා. කවුද ඒ ආදයා? නමක් ගමක් දන්නේ නම් නෑ. හැබැයි මිනිස්සේ. ප්‍රංශරෝසමල් දහසක අනාගතම සුවඳ කැටි කළ ෆ්ලෝරල් බියුටි ඔයිල් අඩංගු නව ලක්ස්. ප්‍රබෝධමත් ආරම්භයක් ලබා දෙයි. Big Easy 2 හරිම සුමුදුයි. මේ ඔබේ සොඳුරු සිහිනයට අරුත් පර පිවිසෙන. අපි සූදානම් අලුත් නිවසක වතකට ඔබට කියන්නේ. මේ ඔබේ සොඳුරු සිහිනයට දොරගුළු විවර කරන සොඳුරු පියස. සොඳුරු පියස. අනුග්‍රහය වරුණම නැම්පේරි ඇසෝසියේට් ප්‍රයිවට් ලිමිටඩ් අනකාරික ධර්මපාල මාවත නුම්පේ මාතර. මාව ගඟින් එගොඩට එක්කන් යනවා. ඒක තමයි කියන්න හැදුවේ. මේවා මිත්‍ර
විශ්වාසය ඇතිටයි මිනිස්සු සලකන්නේ. මගේ රාජකාරී ජීවිතයේදී මම ලැබපු අත්දැකීම් එක්ක මට මේ වගේ අසාමාන්‍ය සිද්ධීම් බොහොමයක් වෙලා තියෙනවා. අපේ පරම්පරාවේ සටන් ක්‍රම ගැන අප්පොච්ච මට පොඩි කාලේ ඉඳන්ම කියලා දුන්නා. විවේකී ඉරිදා දවස වෙනස් කරගන්න ඔබත් කැමතිද? එකම අයත් එක්ක එකම විදිහේ කෑම බීම හදාගෙන එකම විදිහට ගෙවන සතියාන්තයට වෙනසක් එක් කරන සියත සන්ඩේ කුකින්. ඔන්න දැන් ඔබේ නිවසේ සිටම රටම දන්න තරුවක් එක්ක රටටම පේන්න හරි හරියට උයන්න පිහින්න ඔබත් කැමති නම් ඔබේ නම, ගම, වයස, දුරකථනය සහ ජාතික හැඳුනුම්පත් අංකය සමග මෑතකදී ගත් ඡායාරූපයක් සියත TV FB පිටුවට දැන්ම අප්ලෝඩ් කරන්න. සියත සන්ඩේ කුකින්. සියත TV සතියක රස වෙනස. ෆෝන් එකට ඩයලොග් view දාගත්තම ෆෝන් එකෙන් ඇස් අහකට ගන්න හිතෙන්නේ නැහැ. අදම ඩවුන්ලෝඩ් කරගන්න. අපි යලිත් පුවත් වාර්තා කිහිපයකට අවධානය යොමු කරමු. අරුණ පුවත්පත වෙතයි අවධානය දෙන්නේ. එහි තිබෙනවා සීනි මෙට්‍රික් ටොන් දහසක් වරාය හිර වෙලා ආනයන බද්ධ අඩු කිරීමෙන් පසු ආනයනය කළ සීනි මෙට්‍රික් ටොන් දහසක් වරාය රඳවා ඇති බව ආනයනකරුව පවසයි කියලා තමයි මෙහි සඳහන් වෙන්නේ. කෙසේ වෙතත් මේ සීනි පිළිබඳව තීරණ කීපයක්ම පහුගිය දිනවල විටින් විට ගනු ලැබුවා. එකක් තමයි මේ ආනයන බද්ධ අඩු කිරීමට ගත්තු තීන්දුව. ඉන් පස්සේ සීනි ආනයන බදු අඩු කරා එහි වාසිය පාරිභෝගික ජනතාවට නොලැබීමත් එක්ක විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ සීනි සිල්ලරට විකිණීමේදී පැකට් කරන ලද සීනි කිලෝවක් රුපියල් 90කටත් ඊළඟට සාමාන්‍යයෙන් කිලෝවක් රුපියල් 85කටත් විකිණීම සඳහා මිල නියම කිරීමකුත් මේ අතරේ දකින්නට ලැබුණා. ඔය සමග තමයි සීනි මෙට්‍රික් ටොන් දහසක් වරාය හිර වෙලා තියෙනවා කියලා පුවතත් වාර්තා වෙන්නේ. නිසි කළමනාකරණය කිරීම තමයි මේ වැනි කාරණාවලදී අපට වැදගත් කොට පේන්නේ. ඒකම තියෙනවා සතොස සැමන්වල SLS ඇත සතොස කියයි. මොකද පහුගිය දිනවල කතාබහට ලක් වුණා සතොසෙන් ලැබෙන සැමන්වල සතොසට ගෙන්වා ඇති සැමන්වල ප්‍රමිතිය පිළිබඳ කාරණාව ගැටලු සහගතයි කියලා. දැන් ආසනික අඩංගු වෙනවා කියන එක මේ පිළිබඳව අද අරුණ වාර්තාවේ නම් තිබෙන්නේ SLS සහතිකයේ ගත්තු ටින් මාළු තමයි එහෙම නැත්නම් ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකයේ හිමි ටින් මාළු තමයි සතොස තුල අලෙවි කෙරෙන්නේ කියලා. සතොස තමයි ඒ වගේම සමුපකාර තමයි ජනතාවට ඒ ප්‍රාදේශික මේ ආදී වෙළඳසල් තුලින් තමයි ඕනෑම කාලයක සහනදායී මිලකට පාලන මිල පැනවුවාම ඒ මිල ගණන් වලටම ජනතාවට බහඬ ලබා ගැනීමට තිබෙන තැන්. ඉතින් ඒ නිසා මෙවැනි තැන්වල තිබෙන අලෙවි කරන බහඬ පිළිබඳවත් ජනතාව විමසිලිමත් වෙනවා. දැන් මෑත කාලීන ප්‍රවණතාවයේ සලකා බැලුවට පස්සේ අනිකුත් තරඟකාරී සුපිරි වෙළඳසල් වල පවතින මට්ටමින්ම මේ තැන්වල බහඬවල ගුණාත්මක භාවය රඳවා ගැනීමට ඒවා ඇසුරුම් කරන ආකාරවල ඉඳලා ආකර්ශනීය භාවයේ ඉඳලා මේ සියල්ල වඩා වර්ධනය කර ගන්නට උනුත් කටයුතු කරලා තිබෙනවා. ඇමරිකාවේ මතය ලංකාව පිට පටවන්න ඕනේ නැහැ. ඇමරිකානු තානාපතිනිය පුටා දක්වමින් අරුණගෙන එන තවත් වාර්තාවක් ඉන්දියානු සාගර කලාපයේ ආරක්ෂාව පිළිබඳ සබළුවක් අමතමින් තමයි ඇය මේ කාරණාව අවධාරණය කරන්නේ. ඇමරිකාවේ මතය ලංකාව පිට පටවීමේ අවශ්‍යතාවයක් නැහැ කියලා. මොකද දැන් නව ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පත්වීමත් එක්ක අවධානය යොමු වෙලා තිබෙනවා. ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්තිය මොන ආකාරද, ජෝ බයිඩන් ජනාධිපතිවරයා කුමන ආකාරයෙන්ද අපවැනි රටවල් පිළිබඳව කටයුතු කරන්නේ, මේ ආදී කාරණා ගැන අවධානය යොමු වෙලා තිබෙන්නේ. දියවන්නා ඔය මාළු බාපු දෙදරුපිය අතුරුදන් වීමේ සිද්ධියක් ගැනත් වාර්තා වෙනවා. මේක මේ තහනම් කලාපයක් කියලා කියන්නේ ඇතුළු වීමට ඒ අතරේ බත්තර මුල්ල අධ්‍යාරක්ෂිත කලාපයට අයත් වන දියවන්නා ඔය මසුන් අල්ලමින් තිබූ ඔරුවක් ආරක්ෂකාංශ බෝට්ටුවක ගැටීමෙන් පසු ඔරුවේ සිටි පුද්ගලයෙකු දියට වැටි ඊයේ අතුරුදන් වී ඇති බව තමයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. මේ විවිධ ස්වරූප වලින් අනෙක් පුවත්පතුත් වාර්තා කර තිබෙනවා අපට දකින්නට ලැබෙනවා. ඇපිල් කෝට් පුරප්පාඩු 14ට ජනපති නීතිපති නම් දීම පිළිබඳවත් සඳහන් වෙනවා. අභ්‍යාචනාධිකරණයේ සභාපති විනිසුරු ඇතුළු විනිසුරු 6 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නව විනිසුරුවරුන් ලෙසට පාර්ලිමේන්තු සභාව නිර්දේශ කිරීමත් සමග අභ්‍යාචනාධිකරණයේ විනිසුරු පුරප්පාඩු 14ක් ඇති වුණා. ඒ 14 පෙරවීම පිළිබඳව තමයි මෙලෙස නම ලබා දීම සිදු වෙනවායි කියලා කියන්නේ. ඔය අතර තියෙනවා
ලොකු තනතුරුවලට අලුත් මුහුණු CITA 19ක් දොට්ට සාමාන්‍ය රාජකාරීවල යොදවලා කාන්තා නිලධාරීනුත් ඒ අතර කියලයි සඳහන් වෙන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන ඒකකවල ස්ථානාධිපතිවරුන් 9 දෙනෙකු ඇතුළු 19 දෙනෙකු ඊයේ සිට සාමාන්‍ය රාජකාරී සඳහා මෙලෙස මාරු කර ඇති බව අරුණ පුවත් වාර්තාවේ තවදුරටත් දැක්වෙනවා. දේශපාලන කොමිසමේ කාලය දිගු වේ කියලා දැක්වෙනවා. දේශපාලන පරිගැනීම් පිළිබඳ සාබල්න කොමිසමේ කාලය ඉක්මවා යන්නට තිබුණා. එය දීර්ඝ කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ගත්තු පියවර පිළිබඳවයි සඳහන් වෙන්නේ. මේ ආදී කොමිෂන් වල කාලය ඉක්මවා යනවා. යනුව මැතිවරණ කොමිසමෙත් කාලය අවසන් වෙනවා. මේ ආදී කොමිෂන් සභා පිළිබඳව දැන් අවධානය යොමු වෙමින් තිබෙනවා. තවදුරටත් පවත්වාගෙන යනවාද, කොච්චර කාලයක් දීර්ඝ කරනවාද නැද්ද, මේ ආදී කාරණා ජනාධිපතිවරයා විසින් සලකා බලමින් ඉන්නවා. අභියාචනය කළ උපාධිධාරීන් අතරින් සුදුසුන්ට රැකියාව ලබා දීමට පියවර ගන්නා බවත් අරුණ පුවත්පත අද වාර්තාවක් ගෙනවිත් තිබෙනවා. ඊළඟට අපි අවධානය දෙමු දිවයින පුවත්පතට මෙතෙක් වාර්තා නොකළ, මෙතෙක් ඔබට ඉදිරිපත් නොකළ කාරණා වෙත අවධානය දීම සඳහා කොළඹ කොරෝනා වැඩි වී PCR 5 ගුණයකින් නංවයි. කොළඹ කොරෝනා තත්ත්වය උත්සන්න වීමත් එක්ක PCR සංඛ්‍යාව වැඩි කිරීමට ගන්න පියවර පිළිබඳව එලෙස දිවයින පුවත්පත වාර්තා කරන්න අපි විටින් විට මේ ගැන අවධානයට ලක් කරන්නේත් කොළඹ කියලා කිව්වහම දැන් ඇදිරි නීති ඉවත් කිරීමත් එක්ක බස්නාහිර පළාතට පනවා තිබෙන ඇදිරි නීති ඉවත් කිරීමත් එක්ක නැවත වතාවක් කොළඹ සමග දිවයිනේ අනිකුත් ප්‍රදේශවල ජනතාවත් ගැටෙනවා, ගනුදෙනු වෙනවා. කොළඹ කියලා කියන්නේ ආර්ථික කේන්ද්‍රස්ථානය, පාලන කේන්ද්‍රස්ථානය, මේ සියල්ල සලකා බැලුව විට කොළඹ සමග ගනුදෙනුව වැඩි. ඒ නිසා කොළඹ කොරෝනා වෛරස් ආසාදන ව්‍යාප්තිය පාලනය කර ගැනීම අතිශය වැදගත් කාරණාවක් බවට පත් වෙනවා. ඒ අතරේ දිනමින මුල්පිටු වාර්තාවක දැක්වෙනවා ඩෙන්ගු හිස එසවීමේ අවදානමක්. ජාතික ඩෙන්ගු මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර උපුටා දක්වමින් ගෙනෙන වාර්තාවක්. අපි කොරෝනා ගැන කතා කරත්, ඩෙන්ගු ගැන කතා කරත් වැඩිපුර අවධානය දෙන්නට වෙන පළාතක් තමයි බස්නාහිර. අවධානය දෙන්නට දෙන දිස්ත්‍රික්කය තමයි කොළඹ දිස්ත්‍රික්කය කියලා කියන්නේ. ඒ නිසා මේ ඩෙන්ගු රෝගීන් වාර්තා වීමත් මේ ආදී කාරණාවල ප්‍රමුඛ ස්ථානයක් ගත්ත පහුගිය කාලයේත් බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ. නිසා දැන් එක පැත්තකින් කොවිඩ් වලින් බැට කන වෙලාවේ ඩෙන්ගු වලින් නැවත බැට කන්නට නොදී ඒ තත්ත්වය ඩෙන්ගු එහෙම කියලා කියන්නේ අපිට පාලනය කර ගැනීම කොවිඩ් වලට වඩා පහසු තත්ත්වයක් තිබෙන්නේ. හැම විටම පරිසරය පිරිසිදුව තබා ගැනීමෙන්, මදුරුවන් බොවන ස්ථාන විනාශ කර දමමින් මේ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල ගෙන යා හැකි. ඒ නිසා කොවිඩ් වලට දෙන අවධානයම ඩෙන්ගු රෝගයට දිය යුතු තත්ත්වයක්, පසුබිමක් නිර්මාණය වී ඇති බව තමයි අපි ඔබට අවධාරණය කරන්නේ. දිවයින පුවත්පතට යලිත් අවධානය දෙමු. ගිලන් රත රියදුරා වැලි ව්‍යාපාරයකට මුවා වී කෝටි ගණනක් වංචා කරලා සැකකරු සොයා බුද්ධ්‍යංශ විමර්ශන මහා පරිමාණයේ වැලි ව්‍යාපාරයක් කරන බවට පෙන්වමින් රුපියල් කෝටි ගණනක මුදල් වංචාවක් කළ බව කියන ගිලන් රත රියදුරකු සොයා බොරැල්ල පොලිසිය බුද්ධ්‍යංශ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි සඳහන් වෙන්නේ. කොරෝනා ප්‍රතිකාර සේවාවේදී අවදානමට මුහුණ දීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩල ශක්තිමත් කරන ක්‍රමවේද සැකසීම පිළිබඳවත් අද වාර්තා කරනවා දිවයින පුවත්පත. මොකද ඒ අය තමයි රෝගීන් එක්ක ඍජුවම ගැටෙන පිරිස, සම්බන්ධ වෙන පිරිස. ඉතින් ඒ නිසා ඒ අයගේ ආරක්ෂාව සහතික කරගෙන ඉදිරියට යාම වැදගත්. මොකද ඊට ඉහළින් තිබෙන පුවත් වාර්තාව අපි කලින් ඔබට පෙන්වූ වාර්තාවක්. මේ වෛද්‍ය කාර්ය මණ්ඩල, එදියන් ඇතුළු සෞඛ්‍ය අංශයේ කාර්ය මණ්ඩලවල 70 දෙනෙක් ආසාදිතින් බවට පත් වෙලා තිනවා කියලා සමන් රත්නප්‍රිය මහතා කරන අනාවරණ කිරීම. ඒ තුල ඒ අවධානම පේනවා. ඒ නිසා ඒට සූදානමක් විදිහට පුළුවන් තරම් මේ රෝගීන් ආසාදිතින් එක්ක ගැටෙන ක්‍රියාවලියේදී එයාගේ ප්‍රවේශම පිළිබඳව අවධානය යොමු වෙනවා කියලායි සඳහන් වෙන්නේ. ඒ පුවතත් එක්ක අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පතේ තියෙන මේ අයවැය විවාදයේ දින 20ක් පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව ගන්න තීරණයත්. ඒ වගේම තමයි අපි දැක්ක මව්බිම පුවත්පත ගෙනෙනවා යම් වාර්තාවක්. මැති සභය අද හිස් වෙයි කියලත් අයවැය විවාදයට කතානායක අගමැති සහ කතිකින් පමණයි. මේ අයවැය විවාද සිදු කෙරෙද්දී යම් තීන්දුවක් අරගෙන තිබෙනවා කතානායකවරයා, ඊළඟට අග්‍රාමාත්‍යවරයා තමයි මුදල් අමාත්‍යවරයා බවට පත් වෙන්නේ. ඒ නිසා එතුමාම තමයි අයවැය ඉදිරිපත් කිරීම සිදු වෙන්නේ. ඒ සමගම අනිකුත් කතිකින් පමණක් සභාගැබ තුල රඳවාගෙන පක්ෂ විපක්ෂ මන්ත්‍රීන් ආලින්දයට යැවීම සඳහා වැඩපිළිවෙලක් සකසා ඇති බව ඡන්ද විමසීමේදී පමණක් සභාගර්භයට මන්ත්‍රීවරු ඇතුළත් කර ගැනීමට පියවර ගන්නා බවක් තමයි සඳහන් කරන්නේ. ඒ මව්බිම පුවත්පත කරන අනාවරණ කිරීමක්. අපි දැන් අවධානය දෙන්නේ දිනමින පුවත්පතට. දිනමින පුවත්පතේ බොහෝ කරුණු කාරණා වෙත අපි මින් පෙර අවධානය යොමු කළා. ඒ අතරේ තියෙනවා
කොවිඩ් වසංගතයේ සෞඛ්‍යාංශ පාලනයෙන් ගිලිහිලා නැහැ. විශේෂඥ වෛද්‍ය හේමන්ත මහතා උපුටා දක්වමින් දිනමින පුවත්පත ගෙනෙන වාර්තාව මේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් මේ ආදී ඉහළ තනතුරු දරන සෑම කෙනෙක්ම ප්‍රකාශ කරන කාරණා වෙන්නේ තවමත් පාලනයේ රඳවාගෙන තිබෙන වගේම සමාජගත වෙන තත්ත්වයෙන් නෙමෙයි මේ තිබෙන්නේ. සමාජය තුළින් රෝගීන් වාර්තා වුණත් මේ තියෙන්නේ සමාජගත වෙන තත්ත්වය නෙමෙයි. ඒක ඊළඟ අධියර විදියට තමයි ඔවුන් සලකන්නේ. මේ හැම විටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ මත පදනම තමයි ඔවුනුත් ඉදිරිපත් කරන්නේ. කටුනායක ගුවන්තොට පුළුල් කිරීම 18 වෙනිදා ආරම්භ වීම ගැනත් ඒ අතරේ තියෙද්දී ශ්‍රී ලංකා ඉන්දියා අවබෝධතාවගේ විසුමක් අත්සන් කිරීම ගැනත් සඳහන් වෙනවා. මේ මිලියන 600ක ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිවලට අදාළ ගිවිසුම් ගතවීමක් තමයි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මේ අනුව සිදු වීමට නියමිතයි කියලා වාර්තා වෙන්නේ. මුල්ලේරියාව අනුක ජීව රසායනාගාරයේ දිනකට PCR 2000ක් කිරීමට තීරණය වීම පිළිබඳවත් දිනමින පුවත්පත අද වාර්තාවක් ගෙනෙනවා. තවමත් මෙරට තුළ සිදු කෙරෙන PCR සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව තමයි විශේෂයෙන් මේ සෞඛ්‍යවලට අදාළ වෙන අංශ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ ආදී අංශ ගණනාවක් හෙද නිලධාරීන්ගේ සංගම් වෘත්තීය සංගම් මේ ආදී පාර්ශව ගණනාවක් කියන්නේ තවමත් PCR සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බවත් ඒ වගේම PCR වාර්තා ලබා ගැනීමේ වේගය ප්‍රමාණවත් නොවන බවත් මේ කාරණා දෙකම වුන් අවධාරණය කරනවා. තවත් තිබෙනවා කරුණු ඉදිරිපත් කරන්න. IPL අවසන් මහා තරගයේ පැවැත්වුණා. එයින් මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම පිට ජයග්‍රහණ රැසක් අත් කර ගන්නට සමත් වුණු මුම්බයි ඉන්දියන්ස් මෙවර ජයග්‍රහණය කරන්නට සමත් වුණා. එහි අපටත් තිබෙනවා නෑකමක්. ඒ නිසා අපි මේ පිළිබඳවත් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. වගේම තවත් කාරණා කිහිපයක් වෙතම ඔබේ අවධානය යොමු කරවන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි අපිට තිබෙන අවසාන මිනිත්තු කිහිපේ මව්බිම පුවත්පතේ තිබෙනවා මෙන්න මෙහෙම වාර්තා දෙකක් එක ළඟ මැනින් වෙළඳපොළ පෑලියගොඩට ගේන කතාවක් මම දන්නේවත් නෑ. පෑලියගොඩ නගරාධිපති. මේ කියන්නේ ඊයේත් යම් පුවත් වාර්තා තිබුණා තිබෙන ස්ථානයෙන් පෑලියගොඩට ගෙන යාම පිළිබඳව විශේෂයෙන් මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාත් මේ පිළිබඳව අදහසක් මෙන් සඳහන් කරා. මේ පවතින තත්ත්වයත් එක්ක නාටාමිවරු වැඩි දිනෙක ආසාදිතින් බවට පත් වෙලා තිබෙනවා. මේ පසුබිමත් එක්ක පෑලියගොඩට අරගෙන යනවා දැනට කියන එක පිළිබඳව එහෙම Taman නොදැන තමයි මේ කටයුතු සිදු වුණේ කියලා තමයි නගරාධිපතිවරයා යම් චෝදනාවක් නගා තිබෙන්නේ. එය මව්බිම පුවත්පතේ ලෙස වාර්තා කරලා තියෙනවා. ඔය අතරේ අපි අද පුවත්පතට අවධානය යොමු කරද්දී උපුටානුගත් වාර්තා කිහිපයක් තියෙනවා. ප්‍රධාන සිරස්තලයේ මේ අතරේ මාදිවැල මන්ත්‍රී නිල නිවාසවල අලුත් වැඩියා අවසන් වන තෙක් මන්ත්‍රීවරුන්ට බැංකු අධ්‍යයන පුහුණු මධ්‍යස්ථානයෙන් කාමර ලබා දීම පිළිබඳව දැන් ගැටලුවක් මතුවලා තිනවා. දුර පළාත්වල ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු වාද විවාද සඳහා සහභාගී වීමේදී මේ මතුවන ගැටලුව නිසා ඒ බැංකු අධ්‍යයන පුහුණු මධ්‍යස්ථානයෙන් කාමර දෙක බැගින් මන්ත්‍රීවරයෙක් සඳහා වෙන් කර දීමට මේ නිවාස නොමැති මන්ත්‍රීවරු සඳහා එලෙස තාවකාලික වැඩපිළිවෙලක් දියත් කරනවා කියලායි අද පුවත්පත අනාවරණ කරන්නේ. වසර 5ක් තුල කර්මාන්තපුර 15ක් ඉදිකිරීම සඳහා ගන්න පියවර පිළිබඳවත් අද පුවත් වාර්තාවේ සඳහන් වෙනවා. විදේශගත ශ්‍රී ලාංකිකයන් 400ක් යලි දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කළ බවත් මෙහිදී දැක්වෙනවා. මේ අතරේ රැකියා අහිමි වූ අය ඉන්නවා. මැද පෙරදිග කලාපවල වගේම ආරක්ෂකාංශවල රැකියාවලට ගිය අය ඉන්නවා. විදේශ හමුදාවල රැකියාවල් සඳහා ගිය අය ඉන්නවා. සාමසාධක හමුදාවලට එහෙම මේ පිරිසක් නැවත ගෙන්වා ගන්නට කටයුතු කර තිබෙනවා. ඒ සමග තියෙනවා කුකුළු මස් තුල සඟවා තිබූ ලක්ෂ 3ක මත්කුඩු සමග සැකකරුවෙක් අත්අඩංගුවට. මෙත්සද නිවාස සංකීර්ණයේ නිවසකට එළවලු සහ කුකුළු මස් රැගෙන එන මුවාවෙන් මත්කුඩු රැගෙන ආ බවට පොලිසියට තොරතුරක් ලැබිලා කියලායි මෙහි දැක්වෙන්නේ. අද පුවත්පතේ තිබෙන වාර්තාවක්. ඒ සමග තියෙනවා ගම්පහ මහනගර සභාවේ මන්ත්‍රීවරයෙකුටත් කොවිඩ් ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වෙලා දුම්රිය මගින් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම අවම මට්ටමක පවතින බවත් අද පුවත්පත ගෙනෙන තවත් වාර්තාවක්. එනම් මෙච්චරම සුබදායි තත්ත්වයක්වත් නෙමෙයි, සුවදායි තත්ත්වයක් වන එකකුත් නෑ. එහි ප්‍රතිඵලය මේ අතරේ අපි අවධාරණයට ලක් කරන්න ඕනේ තව කාරණාවක් තිබෙනවා. ඊයේත් අපි පුවත් වාර්තා තුලින් කිව්වා මෙවර දීපවාලි උත්සවයේ සැමරීම සඳහා කෙලෙසද කටයුතු කළ යුත්තේ කියන එක පිළිබඳව කෝවිල් තුලත් තාම සීමා කර තිබෙනවා දීපවාලි උත්සවයේ සැමරීම. ඒ නිසා බැතිමතුන්ට හින්දු බැතිමතුන්ට නිවෙස් වලට වී දීපවාලි උත්සවයේ සමරන්න කියලා තියෙද්දි 60 වැනි නගරවල ඊයේ දවසේත් අධික තදබද ඇතැම් වෙළඳසල් තුල පවා තිබුණු බවයි කියවෙන්නේ. නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකරමින් මේවා පවත්වාගෙන යනවා කියන එකත් සඳහන් වෙනවා. උත්සව සමරන්නට ගිහිල්ලා අන්තිමේ මලගෙවල් වලින් කෙලවර කරගන්නට අවශ්‍ය නොවන නිසායි අපි විශේෂයෙන් මේ කාරණාව අවධාරණය කරන්නේ. අදාළ අයගේ දැනුවත් වීම තකා ආරක්ෂක අංශවලත් දැනුවත් වීම තකා ඒ සම්බන්ධ නිසි පියවර ගැනීම සඳහා උත්සාහ කළා. මේ නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා එහෙම
සම්බන්ධ කරගෙන මේ පිළිබඳ යම් විමසීමක් කරන්නට කෙසේ වෙතත් අපි උත්සාහ කරනවා ඉදිරියේදීත් මේ කතාබහ ගෙන යන්නට. මොකද මේකේ තාම බරපතල තත්ත්වයක් විය හැකි නිසා. ඒ අතරේ මව්බිම ක්‍රීඩා පිටුවට අපි අවධානය දෙන්නට උනේ මැදදී සඳහන් කළා වගේම අවසාන මිනිත්තුවේදී දෙකේදී හෝ කිව යුතුම කාරණාවක් මේක අපත් සතුටින් සමරන ජයග්‍රහණයක්. මේක IPL මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ජයගත්තාට ඒ පසුපස සිටි දියමුවා බවට පත්ුනේ ශක්තිය බවට පත්ුනේ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායකයා. ඔහු තමයි මේ මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායමේ පුහුණුකාර ධුරය හොබවන්නේ. IPL ජයග්‍රහණයේ ලොකු කොටසක් ඔහුටත් හිමි. ඔහු ජයග්‍රහණයේ සොයන ආකාරය පිළිබඳව මහේල කළ හෙළිදරව්ව අද මව්බිම පුවත්පත වාර්තා කරලා තිබෙනවා. ඒ අතරේ අපේ පුහුණුකරු මිකී ආතර් සඳහන් කරනවා LPL ක්‍රිකට් තරගාවලිය තුලින් ශ්‍රී ලංකා පිළිට අතිදක්ෂ යෝන් ක්‍රීඩකයන් සොයාගත හැකි කියලාත්. මොකද ඉන්දියාව ඉතා දක්ෂ ක්‍රීඩකයෝ සොයාගෙන තිබෙනවා මේ IPL තුලින් LPL තුලින් අපටත් ඒ හැකියාව තිබෙන බව තමයි මිකී ආතර් ශ්‍රී ලංකා පුහුණුකරු පවසන්නේ. කෙසේ වෙතත් අවසාන වශයෙන් සමුගැනීමට පෙර ආතුව අප ප්‍රවෘත්ති අංශයේ සැකසූ IPL මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම ජයග්‍රහණය පිළිබඳ අවසන් මහා තරගය පිළිබඳව පුවත් වාර්තාව අපි ඉදිරිපත් කරන්නයි මේ සූදානම. ලොව ධනවත්ම ක්‍රිකට් ලීගය ලෙස සැලකෙන IPL තරගාවලිය පුරා මාස 1.5 කාලයක් පැවැත්වුණා. 13 වන වරටත් පැවති IPL තරගාවලියේ අවසන් තරගය එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේදී පැවති අතර අවසන් තරග බිමට පිවිසියේ IPL තරග ඉතිහාසයේ නම රැඳූ කණ්ඩායමක් වන මුම්බයි ඉන්දියන්ස් පිළ සහ ප්‍රථම වරට IPL අවසන් තරගයට එක් වූ දිල්ලි කැපිටල්ස් කණ්ඩායමයි. ඉන්දියා දක්ෂ ක්‍රීඩකයෙක් වන රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් යුත් මුම්බයි ඉන්දියන්ස් පිළ සටනට පිවිසි අතර දිල්ලි කැපිටල්ස් කණ්ඩායමේ නායකත්වය හොබවනු ලැබුවේ මෙවර තරගාවලියේ ලාබාලතම නායකයා වන ශ්‍රේයස් අයියර් විසින්. මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් දිල්ලි කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා. ඔවුන් ආරම්භයේ සාර්ථක කර ගැනීමට යොදමින් ට්‍රෙන්ට් බෝල්ට් ආරම්භක පිටිකරු ලෙස පිටියට පිවිසි මාක්ස් ස්ටොයින්ස් ලකුණු ලබා ගැනීමට පෙර යලි ක්‍රීඩාකාරය වෙත හරවා යවනු ලැබුවා. දිල්ලි කණ්ඩායම වෙනුවෙන් නායක ශ්‍රේයස් අයියර් නොදෙවි ලකුණු 65ක් රැස් කළ අතර ඔහු සමගින් එක් වූ රිෂබ් පාන්ට් ලකුණු 56ක් රැස් කරමින් දිල්ලි ඉනිම ගොඩනැගුවා. නියමිත පන්දුවාර 20 අවසානයේ දිල්ලි කණ්ඩායම සිය ලකුණු පුවරුව කඩලු 7කට ලකුණු 156ක් ලෙස සටහන් කරගත්තා. පිළිතුරින්ම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පිවිසි මුම්බයි පිළ පන්දුවාර 18යි පන්දු 4කදී සිය ජයග්‍රාහී සීමාව පසු කර යාමට සමත් වුණා. මුම්බයි පිළ ජයග්‍රහණය කරා රැගෙන යාමට මුල් වූ නායක රෝහිත් ශර්මා ලකුණු 68ක් රැස් කළා. ඒ අනුව මුම්බයි ඉන්දියන්ස් කණ්ඩායම IPL ශූරතාවය තමන් සතු කර ගැනීමට පස්වන වරටත් සමත් වුණා. And all season long, the Mumbai Indians have been head and shoulders above every other team. And now tonight here in Dubai, 5 IPL titles for the එලෙස මුම්බයි ඉන්දියන්ස් ජයගනිද්දී ඒ පසුපස සිටි මහේල ජයවර්ධන පිළිබඳව අප ආඩම්බරයෙන් කතා කරමින් සමුගන්නේ යලිත් හෙට උදෑසන හමුවන බලාපොරොත්තු වෙන තෙක් සුබදායි සහ සුවදායි දවසක් වේවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.